සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. මේ බණ අහන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, බණ අහද්දී අප්‍රමාණ ආසාවක් ධර්ම ශ්‍රවණය පිණිස හිතේ ඇති කරගෙන ඔබ බණ අහන්නට ඕනේ. ඒකට ධර්මය කියන්නේ සුසුසති බණ ඇසීමේ ආසාව කියලා. ඔබ අහලා ඇති අපේ බෝසතාණන් වහන්සේ දහම්සොඬ රජතුමා හැටියට රජකම් කරපු එක ආත්මයක් ගැන. මේ දහම්සොඬ රජුරෝ රජතුමාට රාජ සභාවේදී දවසක් අහන්න ලැබුණා අතීතේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා වැඩ සිටියාලු. ඒ බුදුරජාණන් වහන්සේලා දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ධර්මය දේශනා කරාලු. ඒ බණ අහලා බොහෝ පිරිසක් දෙව්මිනිසුන් විශාල පිරිසක් සංසාර දුකින් නිදහස් වෙලා උතුම් නිවන කරා වැඩම කරාලු. මේ වගේ කටකතාවක් තියෙනවා. හැබැයි ඒ වෙනකොට බුද්ධ ශූන්‍ය කාලයක්. එදා දහම්සොඬ රජතුමා ඒ රජකම් කරන කාලේ ලෝකෙ බුද්ධ ශූන්‍යයි. බුද්ධ ශූන්‍යයි කියලා කියන්නේ බුදු කෙනෙක්ගේ බණ පදයක් ලෝකෙ අහන්න නැති කාලයක්. බුදු බණ අහන්න නැති කාලයක්. ධර්මයේ ලෝකෙන් අතුරුදහන් වෙච්ච කාලයක්. එතකොට අතීත ගැන ඔහොම කටකතාවක් තියෙනවා. දහම්සොඬ රජුරවන්ට මේ ගැන ආරංචි වුණාට පස්සේ පුදුම ආසාවක් ඇති වුණා. අනේ මටත් බණක් අහන්න. එක ගාථාවක්, එක බණපදයක්, කොහොම හරි බණපදයක් දන්න කෙනෙක් හොයාගන්න ඕන කියලා ඒ වෙලාවේ අඬබෙරකරුවන් ඉස්සර රජ කාලේ මිනිස්සුන්ට පණවිඩ යවන ක්‍රමේ තමයි අඬබෙරකරුවෝ පිටත් කරන. රජුරෝ අඬබෙරකරුවන් සිව් දිසාවට පිටත් කරා යම් කිසි කෙනෙක් අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් ඒ ධර්මයෙන් කොටසක් හරි දන්නවනම් දහම්සොඬ රජතුමා ධර්මය අහන්න ආසයි. රජතුමාට මේ බණපදය ඇවිල්ලා කියලා දුන්නොත් මෙපමණ තෑගි භෝග දෙනවා කියලා තෑගි භෝග ගැනත් විස්තරයක් එක්ක අඬබෙරකරුවන් පිටත් කරා. හැම තැනම අඬබෙර ගැහුවා. බණපදයක් දන්න කෙනෙක් නැහැ. අවසානයේ රජුරෝ මාලිගාවේ තියෙන වටිනා වස්තුව මාලිගාව ඉදිරියේ ගොඩ ගහලා අඬබෙරකරුවන් පිටත් කරා. රාන් රිදී මුතු මැණික් බණපදයක් කියන කෙනෙකුට මෙන්න මේ වස්තුව එහෙම් පිටින් තෑගි කරනවා කියලා. ඒත් නෑ. අවසානයේ මේ වස්තුව දෙගුණ තෙගුණ කරා. හැම තැනම අඬබෙර ගැහුවා. ඒත් නෑ. ඊළඟ අඬබෙරේ ඇරියා කවුරු හරි බණපදයක් බුදු කෙනෙක්ගේ බුදු බණපදයක් දන්න කෙනෙක් රජතුමාට ඇවිල්ලා මේ බණපදය කිව්වොත් මගේ රාජ්‍යම ඔහුට පරිත්‍යාග කරනවා. ඔහුට රජකම දෙනවා. මම රාජ්‍ය අතහැරලා යනවා බණ අහලා. ඒත් බුදු බණ පදයක් දන්න කෙනෙක් ඒ රාජ්‍යවත් ඒ අසල රාජ්‍යයකවත් හිටියේ නැහැ. ධර්මය අහන්න තිබ්බ ආසාව නිසාම දහම්සොඬ රජුරෝ මේ ගැනම හිතලා දවසක් රජුරෝ හිතනවා බුදු බණ පදයක් නොදන්න රටක මේ ලෝකෙක මොන රජකන්ද? මම මේ රජකම අතහැරලා ධර්මය හොයාගෙන යනවා. ධර්මය වෙනුවෙන් රාජ්‍ය අතහැරියා. රජකම අතහැරලා මාලිගාවෙන් එළියට බැහැලා රටවැසියෝ හඬා වැළපෙද්දී
ධර්මය හොයාගෙන පිටත් වෙලා ගියා මට මේ රජකම වැඩක් නැහැ. බණපදයක් අහන්න නැති ලෝකෙක මොන රජකන්ද කියලා රජකම අතහැරියා. ඒ වෙනකොට ඉසිවරු තාපසවරු යම් යම් ධර්මයේ කියන අය හොයාගෙන ගියා. ඒ අය මොන හරි කියනවා. හැබැයි කියනවා අනේ අපි බුදුවරුන්ගේ ධර්මය නම් දන්නේ. අපි දන්නේ මේවා කියලා යාළගේ අදහස් කියනවා. ඔහොම ඇවිදගෙන ගිහිල්ලා මහා වනාන්තර මැදින් ඇවිදගෙන ධර්මයේ හොය යද්දී දවසක් දහම්සොඬ රජුරවන්ට හිතුණා දැන් බණපදයක් දන්න කෙනෙක් මට මුණ ගැහිලා මගෙන් යමක් ඉල්ලුවොත් මට දෙන්න දෙයක් නැහැ. මං රාජ්‍ය අතහැරියා, වස්තු අතහැරියා. දැන් ඒවා මට අයිති නැහැ. දැන් මට කියලා තියෙන්නේ මගේ ජීවිතේ විතරයි. කවුරු හරි කෙනෙක් බණපදයක් දන්න කෙනෙක් මට ධර්මයේ කියලා දුන්නොත් මං ඔහුට ජීවිතේ පූජා කරනවා. එක්ක 16ක් හැටියට හරි ඔහු ළඟ ජීවිත කාලෙම මං ජීවිත පූජාවකින් ඔහු ළඟ කටයුතු කරනවා. ඔහොම හිතද්දි මේ සිතුවිල්ල අරමුණු වුණා සක්‍ර දෙවියන්ට, සක් දෙවිඳුන්ට. පිංගතුනි අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන එන මේ දීර්ඝ සංසාර ගමනේ උන්වහන්සේට පාරමී පුරන්න සක්‍ර දෙවියන් තරම් උපකාර කරපු කෙනෙක් දෙවියන් අතර නැතුව ඇති. පාරමී ධර්ම පුරනකොට ඔබ දන්නවා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්බුද්ධත්වයේ පිණිස පාරමී පුරාගෙන යන බෝසතාණන් වහන්සේලා දස පාරමී ධර්මයන් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට 30 ආකාරයකට සම්පූර්ණ කරනවා. ධර්මය වෙනුවෙන් මගේ ජීවිතේම පූජා කරනවා කියන සිතුවිල්ල හිතට තදින්ම ආපු වෙලාවේ සක්‍ර දෙවියන් කල්පනා කරා බෝසතාණන් වහන්සේ මේ පාරමී පුරාගෙන යන මහා පින්වන්ත රජ්ජුරුව පරමත්ත පාරමිතාව පුරන්න ඒ සිතුවිල්ලට මං අනුග්‍රහ කරන්න ඕනේ. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් විශාල යක්ෂයෙක් විදිහට වෙස් වලාගෙන අර මහ වනාන්තරයේ රජ්ජුරුව ඉදිරියට කැලේ ඇතුළෙන් මතු වුණා. මේ යක්ෂයා දකිනකොට ඕන කෙනෙකුට බය ඇති වෙනවා. බයක් ආවා. හැරිලා පැනලා දුවන්න හිතුණා. දුවන්න හදනකොට මේ යක්ෂයා කියනවා හා ඔබ හොයන දේ මන් දන්නවා. අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපද කීපයක් මන් දන්නවා. ඒ වෙලාවේ එහෙම්ම නතර වුණා. කාගෙන් හරි කමක් නැහැ බුදු බණපදයක් අහන්න මේ සියලු කැපකිරීම් කරගෙන යන ගමන. ඒ වෙලාවේ කියා හිටියා වැඳ වැටුණා. අනේ යක්ෂය ඔබ දන්න බණපදයක් මට කියලා දෙන්න මං ඉල්ලන ඕන දෙයක් දෙන්න මගේ ජීවිතේ වුණත් පූජා කරන්න. ඒ වෙලාවේ මේ යක්ෂය ඈනුමක් කැරලා බඩ අත ගාලා මං හොඳට ඕම බඩකින්න ඉන්නේ කිව්වා. දවස් ගානකින් මට ආහාරයක් ලැබිලා නැහැ. මං ඔබ මරාගෙන කනවා කිව්වා. ඒත් හිතට බයක් ආවේ නැහැ. දැන් ජීවිත ආසාව අතහැරලා ඉන්නේ ධර්මයේ වෙනුවෙන්. හැබැයි දහම්සොඬ රජුරු බුද්ධිමත්. රජතුමා කියනවා කලින් මාව මැරුවොත් බනහන්නේ කවුද? ඉස්සලා මට ඒ ධර්මයේ කියන්න දන්න බුදුබණ පදේ මට කියලා ඊට පස්සේ මාව මරාගෙන කන්න කිව්වා. මම මගේ ජීවිතය ඔබට පූජා කරන්න. ඒ වෙලාවේ මේ යක්ෂයා කියනවා මට උඹ විශ්වාස නැහැ කිව්වා. බණ ටික අහලා පැනලා දිව්වොත් ඒ නිසා අපි දෙන්නටම එකඟ වෙන්න පුළුවන් තැනකට එමු කිව්වා. වටපිට බලද්දි විශාල කන්දක් ළඟ තියෙන විශාල පර්වතයක්. කිව්වා ඔබ මේ පර්වත මුදුනට නැගලා අන්න අර ගල උඩ ඉඳන් පහළට පනින්න. ඔය පනින වෙලාව ඇති මන් දන්නේ එක බණපදයයි එක ගාථාවයි. මං කෑ ගහලා ඔබට ඇහෙන්න මේක කියන්න. ඒක අහගෙනම මගේ කටට පනින්න කිව්වා. ඒත් කැමති වුණා. අවසානයේ එකඟ වුණා. එදා අපේ බෝසතාණන් වහන්සේ අර පර්වත මුදුනට නගිනවා පියවරෙන් පියවර හිතනවා අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් මට ඇසේවා. ඒ අතීත බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් මගේ ජීවිතේම පූජා වේවා. ඒ ධර්මය උදෙසා මගේ ජීවිතේ පූජා වේවා. බුදුගුණ සිහිකර කර හිතට අර අතීත බුදුවරු තාම උන්වහන්සේලා දැකලා දන්නේ මොනවත් නැහැ.
හැබැයි බණපදයක් අහන්න තියෙන ආසාාව නිසා අතීත බුදුවරු හිතෙන් සිහි කරලා. ඒ ධර්මී සිහි කරලා දැඩි අධිෂ්ඨානයෙන් බණපදයක් මට ඇසේවා. මගේ ජීවිතයේ මේ ධර්මය උදෙසා පූජාවේවා කියලා අර පර්වතෙන් පහලට පැන්න. යක්ෂයෙක් වගේ වෙස්වලාගෙන පහළ හිටියේ සක්‍ර දෙවියන්. ඒ වෙලාවෙම යක්ෂ සුරූපයෙන් අතහැරලා අහසට පැනනැගලා දිවිය සුරූපයෙන්ම මේ රජ්ජුරුවන්ව දෑතිම්ම පිළි අරගෙන අහසිම් එක්කරගෙන ගියා දිවිය ලෝකෙට. සක්‍ර දෙවියන්ගේ ආසනී මතම වඩා හිඳවලා. බොහෝම ගෞරවෙන් අතීත බුදුරු දේශනා කරන ධර්මය කියල දුන්න. ධර්මී හිත පැහැදෙව්වා. ආපහු රාජ්‍යයකි නල රජක මේ පිහිටෙව්ව. ඔබ අහල ඇති මේ කතාව දහම් සොට රජතුමා ගැන අපේ බෝසතාණන් වහන්සේගේ සංසාර ජීවිතයක්. දැම් බලන්න පිංහතුනේ අපේ බෝසතාණන් වහන්සේ සසරේ එක බණපදයක් අහන්න මොනතරන් සංසාරය කැපකිරීම් කරගෙන ආපු ගමනක්ද. පුංචි කාලයක් නෙමෙයි සාරා සංකේය කල්ප ලක්ෂයක්. අසංකේය හතරකුත් මහා කල්ප ලක්ෂයක්. දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා මේ දසපාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ඇවිල්ලයි මේ මහා බද්ධ කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න. පිංහතුනි අද මේ වෙනකොට මේ බණපදය අහන මේ මොහොත වෙනකොට අපි මනුස්ස ලෝක ජීවත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් ගත වෙච්ච කාලෙක. මේ වෙනකොට ධර්මය පරම්පරාවෙන් පරම්පරාවට බොහෝ කාලයක් පැමිණිලා. අතීතේ දහස් ගනම් මහරහතන් වහන්සේලා ලෝකෙ වැඩ සිටිය ධර්මය පුරුදු කරපු ලක්ෂ ගනම් පිරිස ලෝකෙ වැඩ සිටිය කාල පහු කරගෙනාපු කාලයක් මේ. හැබැයි පරම්පරාවෙන් පරම්පරාවට අපි මේ ජීවත්වෙන්නේ ධර්මය එන්න බැබලෙන යුගයක නෙමේ. ඔබ මම අපි කවුරු ජීවත්වෙන්නේ ධර්මය එන්න පිරිහිලා අවසන් වෙලා. තව නොබෝ කාලෙකින් අනාගතයේ තව අවුරුදු ගානක් යන තැන මේ ධර්මය අතුරු දහම් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයක්. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මේ මිනිස් ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන කාලයක් එනවා. තව වැඩි කාලයක් නෑ ඒකට. දැන් ඔබ බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500 ගානකට පෙර උන්වහන්සේ ලෝකෙ පහළ වෙලා වැඩ සිටිය කාලේ එදා ලෝකෙ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. සාමාන්‍ය ආයු අපේක්ෂාව. උපරිම නෙමෙයි. සාමාන්‍ය ආයු අපේක්ෂනේ. ඒ කාලේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගීව වැඩ සිටියා. උන්වහන්සේ ගැන එතකොට ඔබට හිතයා උන්වහන්සේ නම් කල්ප ගණන් නිරෝගී සම්පත්තිය වෙනුවෙන්ම පාරමී පුරාගෙන ආපු නිසානි කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන්ගෙන් අග්‍රම කෙනා අවුරුදු 150ක් වැඩ හිටියා. ගිහි ශ්‍රාවකයෝ ගැන හිතන විසාඛා උපාසිකාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් විසාඛාව අවුරුදු 120ක් නිරෝගීව විසාකාව ගැන දේශනාවල සඳහන් වෙනවා වයසට ගියත් විසාකාව සසරි දම්පින්කම් කරපු පුණ්‍ය ශක්තියත් එක්ක කාය ශක්තියකින් යුක්ත තරුණ පෙනුමෙන් පංච කල්යාණී විසාකාව තුල වයසට ගියා රැකිලා තිබුණා කියලා. නිකන් හිතන්න අද දරුවෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හම්බෙච්ච අම්මා කෙනෙක්. ඔබට එක පාට මේ දරුවෝ 20ක් කියපු ගාම හිතෙන්න පුළුවන් අම්මෝ ඕක කොහොමද විශ්වාස කරන්න කියලා. ඔබම හිතන්න මීට පරම්පරා දෙකකට කලින් අද මේ ඉන්න අම්මලට එක දරුවයි දෙන්නයි. හැබැයි ඔබ බලන්න මීට පරම්පරා දෙක තුනකට පෙර ඔබේ ආච්චිලා ඒ පරම්පරාවල් වල පවුලක 8 දෙනෙක් 10 දෙනෙක්
දොළොස් දෙනෙස් දරුව 14-15 හිටපු පවුල හිටිය. පරම්පරා 2-3ක් යනකොට ඇස් පනා පිටම මොන තරම් දරුව බිහිවීම අම්මලගේ කාය ශක්තිය පිරිහිලාද කියලා බලන්න. විසාකාව ගැන ඕනේ ඔබ නිකන් ඔබ දන්න දැනුමේ මේ පරම්පරා 2-3කට එහා හිතන්න. දැන් ඔබ හිතන්න ඔබේ ආච්චිලගේ කාලේ දරුවෝ 10-12 දෙනෙක් හිටපු ගමේ ඉන්න ආච්චිලා දිහා බලන්න. ඒ අය මේ පෞද්ගලික රෝහල් වලට ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරු යටතේ මේ දරුවෝ ගැන වෙනම පරීක්ෂණ කරලා ස්කෑන් කර කර දරුවා බලලා ඔහොම රෝහල් වල දරුවෝ ලැබුණා නෙමෙයි. ගෙවල් වල දරුවෝ බිහි වුණේ. ගමේ ඉන්න වින්නඹු අම්මා කෙනෙක් මේ විශේෂඥ වෛද්‍යවරියක් එනවා නෙමෙයි. ඇවිල්ලා පෙකණි වැල කපලා දරුවා බිහි වෙන්න උදව් කරේ ගමේ ඉන්න අම්මා කෙනෙක්. ඒ අම්මලා ගෙවල් වල වැඩ ඔක්කොම කරා. දරුවා බිහි වෙලා ගෙවල් අතු ගාන එක, උයන එක, පිටිකොටන එක අර ගෙදර දොරේ වැඩ ඔක්කොම කරගෙන දරුවෝ 10ක් 12ක් හදාගත්තා මීට පරම්පරා 2කට පෙර. හැබැයි අද වෙනකොට පරම්පරා 2ක් දිහා බලන්න. අද ජීවත් වෙන අම්මලා එක දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට ඇඟ වැහැරිලා එක්ක කොන්දේ අමාරු, ඉනෙන් පල්ලෙහා පණ නැහැ. එක්ක දරුවා බිහි වෙන්න ගිහිල්ලා ඔන්න සීස කරන්න ගිහලා ස්නායුවක් කැපුණා කියයි මොනවා හරි ප්‍රශ්නයක්. මොනවා හරි ආබාධයක් ජීවිත කාලෙම ඊට පස්සේ කොන්දේ අමාරුව, කකුල් වල අමාරුව, දනිස් අමාරුව බේත් කර කර කායි ශක්තිය පිරිහිලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ විසාකාව අවුරුදු 120ක් නිරෝගී වේ. කාලේ ආයුෂ වැඩි. අද වගේ මේ අවුරුදු 60-70ක් නෙමෙයි. අවුරුදු 120ක් නිරෝගීව හිටියා දරුවෝ 20 දෙනෙක් බිහි කරපු අම්මා කෙනෙක්. එහෙනම් අපිට පේනවා මීට අවුරුදු 2500 ගානකට පෙර මේ ලෝකේ ජීවත් වෙච්ච මිනිස්යන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වැඩි අදට වඩා ගොඩක් වැඩි. අවුරුදු 40කින් 50කින් විතර ආයුෂ වැඩි මීට වඩා. දැන් අද වෙනකොට බලන්න අපි ජීවත් වෙන ඔබ මේ අපි ජීවත් වෙන ලෝකේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 70 75 80 ඔය වගේ ආයුෂක් තියෙන. ඔය අතර මොන තරම් විපත් තියෙනවද කියලා බලන්න අද. දැන් මේ වසංගතය දිහා බලන්න. මොන තරම් වේගෙන් ලෝකෙ මේ වසංගතේ පැතිරීගෙන යනවද? මොන දවසකට දහස් ගණන් මිනිස්සු ලෝකෙ මේ යනවා. දහස් ගණන් මිනිස්සු මැරෙනවා. ලක්ෂ ගණනින් රෝගේ ව්‍යාප්ත වෙගෙන යනවා. හැබැයි අපිට දැන් බලන්න මිනිස්යන්ගේ මේ මනසේ ස්වභාවය අනතුරු සාමාන්‍යකරණය වෙන හැටි. ඔබම හිතන්න මීට අවුරුදු 1මාරකට පමණ පෙර මේ වසංගතය ඉස්සල්ලාම දැනගත්ත හොයාගත්ත කාලය. සමහර වෙලාවට මේ රෝගේ ඉස්සල්ලාම රෝගේ වැළඳිච්ච අය ලංකාවේ හම්බෙන්නත් කලින් මිනිස්සු පෙරුම් කායම් බඳින්න මේ වත්වල ගැට ගහගෙන කොත්තමල්ලි, බෙහෙත් පැකට්, දේශීය ඖෂධ ආහාර මේවා ගැන හොය කොච්චර පරිස්සම් වෙන්න උත්සාහ ගත්තද? පළවෙනි රෝගියා දෙන්න ලංකාවෙන් හම්බෙනකොට මොනතරම් මිනිස්සු බය වුණාද, තැතිගත්තද? ඒ මුල්ම කාලේ රෝගීන් හම්බෙච්ච ගෙවල් දොරවල් වල ඔබ බලන්න සමහර අයගේ මහා පහත් හැසිරීමේ කාලේ ගමෙන් රෝගියෙක් හොයාගත්තාම ඒ පවුලම සමහරට ඒ ගෙවල් ළඟින් යන්නේ. ඒ පළාතෙන් යන්න බයයි. ඊළඟට මිනිස්සුන්ව කොන් කරන්න නොයෙක් විදිහට ඒ වගේ පහත් දේවල් පවා මිනිස්සු තුල ඇති වුණා. ඇයි මේ විශාල බයක් මිනිස්සුන්ට මේ රෝගය ගැන. එක්කිනා දෙන්න 10-15 දෙනා රෝගීන් හොයාගන්නකොට රටම වහගෙන මාස ගානක් රට ඇදිරි නීතිය දාගෙන මුළු රටක් ලොක්ඩවුන් කරගෙන මිනිස්සු බයෙන් කොච්චර පීඩාවල් මැද්දේ. සමහර වෙලාවට අමුතුවෙන් වහන්න ඕනෙත් නැහැ. මිනිස්සු එළියට බහින්න බයයි. ගෙවල් වහගෙන ගේට්ටු වහගෙන ළඟ ගෙදර කෙනෙක් ආවත් ඈත ඉඳන් ඇහෙන්න කතා කරන්න. එතකොට මෙහෙම හිටපු මිනිස්සු දැන් බලන්න මේ රෝගේ දවසින් දවස 100 ගණන් 7-800 පහුගිය කාලේ අපේ රටේ රෝගීන් හම්බුණා. යන්තම් මිනිස්සු ඒ කියන සෞඛ්‍ය පුරුදු පිළිපැදීමත් එක්ක ටික අඩු වෙලා
150 මට්ටමට දිනක වාර්තා වෙන රෝගීන්ගේ ප්‍රමාණය අඩුවේගෙන ආව. නමුත් පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්ක මිනිස්සුන්ගේ නොසැලකිල්ල මේක මේ රජයක් කියලා නීති දාගෙන බය කරගෙන හැම වෙලාවෙම කියලා මෙහෙම හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ තේරුම් ගත යුතුයි. මේකේ භයානකකම ඔබ තේරුම් ගත යුතුයි. පින්වතුනි, ලෝකෙ මේ වෙනකොට ලක්ෂ 30කට අධික පිරිසක් ලෝකෙ ජනතාවක් මේ වෙනකොට මේ වසංගතයෙන් මිය ගිහිල්ලා අවසానයි. දවසකට කී දහහක් මිනිස්සු මරණයට පත් වෙනවා. මේ වෙනකොට කෝටි ගණනාවක් රෝග වාහකයන් බවට පත් වෙලා දුක් විඳිනවා. සමහර වෙලාවට ඔබට හිතෙන පුළා දැන් ලෝකෙ ඕක අඩු වෙලා යනවා. දැන් මේ ලෝකෙ බෙහෙත් වර්ග වැක්සින් වර්ග හොයා ගන්නවා. දැන් ලෝකෙ කොච්චර එන්නත් කරනවද? මේ මොන වැක්සින් මොන එන්නත් හොයා ගත්තත් ඊයේ පෙරේදා දවස්වල ලෝකයේ දිනක වාර්තා වෙච්ච වැඩිම රෝගීන් ප්‍රමාණය 8,50,000කට වඩා රෝගීන් පෙරේදා දවසේ එක දවසකට ලෝකෙ වාර්තා වෙලා තියෙනවා. එතකොට හිතන්න මේ තමයි මේ වසංගතයේ තියෙන උපරිම මට්ටමට ලෝකෙ වර්ධනය වෙච්ච කාලේ. අසල්වැසි ඉන්දියාව දිහා බලන්න. මොන තරම් අසරණද? මිනිස්සු මොන තරම් මහ පාරවල් රෝහල් වල ඉදිරිපිට පාරවල් වල වැටිලා පනා දිනවා. ඔක්සිජන් එකක් දෙන්න විදියක් නැහැ. සෞඛ්‍ය සේවයේ ප්‍රමාණවත් නැහැ. අසල්වැසි ඉන්දියාවේ මිනිස්සු ඒ තරම් අසරණ වෙලා. ඒ නිසා පින්වතුනි, ඔබ පුදුමාකාර වගකීමක් ඇතුව ජීවිතේ කටයුතු කළ යුතු කාලයක්. ඒ නිසා පහුගිය මාසේ පහුගිය දවස් කීපේ අවුරුදු සති දෙක මේ දවස් කීපේ තුළ රෙදිගන්න කඩවල් වල පාරවල් වල පොර කාගෙන උත්සවවල මේ හැම දෙයක් එක්කම උද්ඝෝෂණ බලන්න. මේ වසංගතයක් තිබුණත් හැමදාම දවසක කොළඹ දවස ගාන එහෙම් පෙළපාලිනවා, උද්ඝෝෂණ එනවා, කඳුළු ගෑස් කනවා, රෙහි දුවනවා, මෙහි දුවනවා. හැමදාම මොනවා හරි උද්ඝෝෂණයක්. එතකොට මේවත් එක්ක බස්වල කෝච්චිවල තෙරපීගෙන කිසි වගකීමක් නැතුව අපට සමානට පහසුකම් නැති වෙන්න පුළුවන්. අපිට ඒ තරම් දියුණු රටවල් වල තරම්. හැබැයි අපි දකිනවා මිනිස්සුන්ගේ ඡායාරූප මේ අන්තර්ජාලයෙන් ප්‍රවෘත්ති විකාශනවල සමාජ මිනිස්සු මුඛ ආවරණයක් පැළඳගෙන හිටියත් සමහරලාට කතා කරන්නේ ඒක පල්ලෙහාට දාලා. එතකොට මෙන්න මේ වගකීමක් රහිතව මේ කටයුතු කිරීම තුල අද මේ වෙනකොට ආයෙමත් දවසකට 700-800 900 ගණන් වාර්තා වෙන මට්ටමට දිනෙන් දින රෝගේ ව්‍යාප්ත වෙනවා. ඒ නිසා පින්වතුනි, අනාගත ඉදිරි මාස 2-3 අපිට ඊටාම තීරණාත්මක කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරි පින්කම්, වෙසක් වැඩසටහන්, පොසොන් සමාට ඇසල අනාගතේ අපිට ගිය අවුරුද්දෙත් අපිට එහෙම වුණා. කරන්න දෙයක් නැහැ. ඊට කලින් අවුරුද්දේ පාස්කු බෝම්බ ප්‍රහාරයත් එක්ක ඒ කාලෙත් වෙසක් පොසොන් කාලවල අපිට හරියට පින්කම් කරගන්න බැරි වුණා. ඊළඟ පාරේ එනකොට වසංගතයේ එක්ක රටම වහගෙන හිටියා. දැන් මේ අවුරුද්දේ ආයෙමත් වර්ධනය වීමත් එක්ක අපිට ආයෙමත් වෙනදට වඩා තවත් වගකීමෙන් කටයුතු කරන්න කාලයක් එනවා. ඒ නිසා අපිට කැපකිරීම කරන්න වෙනවා. ඔබ පුළුවන් තරම් ඔබේ ආරක්ෂාව වගේම අන් අය ගැන හිතන්න. ඔබ නොසැලකිලිමත්ව කටයුතු කරොත් ඔබේ දරුවෝ, ඔබේ දෙමව්පියෝ, ඔබේ පවුල මේ විතරක් නෙමෙයි ඔබේ හිතවතුන්, ඥාතීන් විශාල පිරිසක් අනතුරේ හෙළන ඔබ නොදැනුවත්කම, නොසැලකිල්ල නිසාම ඔබ තවත් පිරිසකගේ ජීවිත අනතුරේ හෙළන අවාසනාවන්ත පුද්ගලයෙක් බවට පත්වෙන්න එපා. වගකීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. පින්වතුනි, අපේ ඉතිහාසයේ තියෙන සිදුවීම් දිහා බැලුවත් දැන් බලන්න ඔබ සුනාමි ව්‍යසනය දවසින් දවස ලෝකෙ විපත් ව්‍යසන කරදර මොන තරම්ද. සුනාමි ආවට පස්සේ තමයි අපි දැනගත්තේ මිනිස්සුයි ජාතක පොත් වහන්සේ තුළ මේ වගේ කතා මුහුදු ගොඩ ගැලීම් ගැන අතීතෙ තිබුණ අපි අහලා තිබුණට මිනිස්සු මේවා විශ්වාස කරේ නෑ. ඔබ අහලා තිබුණ කැලණිතිස්ස රජ්ජුරුවක් ඒ කාලේ කැලණිතිස්ස මහරහතන් වහන්සේව මේ විදියට අමානුෂික ලෙස උන්වහන්සේව ඝාතනය කරලා අර තෙල් කටාරමක දාලා
අවසානයේ ඒ මහරහතන් වහන්සේ කටාරම මත ඉහළ සමාපත්තියෙන් උන්වහන්සේ වැඩ සිටිය. හැබැයි උන්වහන්සේ දැක්ක මේක උන්වහන්සේගේ පෙර අකුසල විපාකයක්. උන්වහන්සේගේ ආයුෂ ගෙවිලා අවසానයි. උන්වහන්සේ අවසානයේ පිරිනිවන් පෑවා. මේ රජ්ජුරුව කේන්තියෙන් පිරිනිවන් පාපු මහරහතන් වහන්සේගේ වදකයන්ට අණ කරා අතපය කෑලි කොටස් වලට කපලා මුහුදට විසිකරපල්ලා කියෝ. මහා සාගරයට අධිග්‍රෝහිත දේවතාවරු මණිමේ කලා දෙවඟන මහා සාගරයට අධිග්‍රෝහිත දිව්‍යාංගනාවක් හැටියට සඳහන් වෙන්නේ. අපි සමහරලාවට නොසිතන දේවල් මේ මහා පොළොව ජලය අහස සුළඟ මේවට අධිග්‍රෝහිත දෙවිවරු ගැන වලාහක සංයුක්ත මේ වගේ දේශනාවල සඳහන් වෙනවා. දෙවියන් කෝප වුණා. දේව කෝපයක් එක්ක මහමුහුද රට ඇතුළට ගම්මාන යට කරගෙන රට ඇතුළට මුහුද ගොඩ ගැලුව කියලා අපේ ඉතිහාසෙ තියෙනවා. හැබැයි කාලයක් යනකොට සමහරු ඕවා කොහෙද ඕවා නිකං ප්‍රබන්ධ කතා ඕවා ඒ කාලෙ කවුද දැක්කේ අද මේ කවුද ඉන්නේ ඔය වගේ නොයෙක් දේවල් එක්ක ඕවා මේ චිත්‍ර කතා ඕවා පන්සලේ ඇඳලා තිබ්බට පරණ පොතේ තිබ්බට ඕවා වෙන්න පුළුවන්ද කිය ඔන්න හිටිය. හැබැයි අපිට සුනාමියාව මේ ව්‍යසන එක්ක මුහුදක් ගොඩ ගලලා රටක් විනාශ වෙන්න පුළුවන් කියන කාරණේ අන්න දැන් මිනිස්සුන්ට තේරුණා. ඒවා එක්ක අපිට ජාතක පොත් වහන්සේ තුල තියෙන කාරණා අපි ආයිමත් මතු කරලා කතා කර සමුද්‍ර වාණිජ ජාතකයේ කියලා ජාතක පොතේ සඳහන් වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ එක්තරා ආත්මයක නැව් සිය ගණනක් අරගෙන වෙළඳාම යන නාවික පිරිසකගේ නාවික ප්‍රධානී. එතකොට බෝසතාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එදා නාවික ප්‍රධානිය නැව් ගණනාවක වෙළඳ බඩු මුට්ටු පුරෝගෙන රටින් රටට ඒ කාලේ වෙළඳාම යන වෙළඳ නාවිකයෙක්. ඔහොම යනකොට හදිස්සියෙම කුණාටුවකට හසු වෙලා අර නැව්වල ගමන් මාර්ගය වෙනස් වුණා. ගමන් මාර්ගය වෙනස් වෙලා මේ නැව්වල රුවල් අර සුළඟෙන් යන මාර්ග වෙනස් වෙලා මේවා කැඩිලා නැව් ගහගෙන ගිහිල්ලා වෙනත්ම දූපතකට මේ නැව් කොහොම හරි දූපතකට නැව් කීපයක් ගොඩ ගැහුවා. දැන් දවස් ගාණක් මුහුදේ ආහාරත් නැතුව ඔහොම ඇවිල්ලා කුණාටුවෙන් යන්තම් බේරිලා ඔහොම ඇවිල්ලා අර දූපතට ආවට පස්සේ මේ දූපත පුදුම ලස්සන පුංචි දූපතක්. මල් පිරිලා පළතුරු ගස්වල පුදුම ලස්සනයි. ආහාර පාන අඹ නොයෙක් ජාතියේ පළතුරු පිරිච්ච මහා පළතුරු වනයක්. හරිම ලස්සන පරිසරයක් තියෙන දූපතක්. අර නැව්වලින් මේ දූපතට පැනලා ගොඩාවට පස්සේ මේ අය හිතූ විදිහට මේ දූපතේ හෙදුවනවා මෙහෙදුවනවා ගස්වල නගිනවා අතු කඩනවා. ඉක්මනට බෝසතාණන් වහන්සේ උන්වහන්සේ නුවණ තියෙන කෙනෙක්. උන්වහන්සේ ප්‍රඥාවන්ත කෙනෙක්. සසරි පාරමී පුරාගෙන ඉන මේ ප්‍රඥාවන්ත බෝධිසත්ව නාවික ප්‍රධානියා තමන්ගේ නාවික පිරිස සියලු දෙනාම එකතු කරලා ඒ අයට උපදේශක් දුන්නා. ඒ අයට කියා හිටියා මේ දූපත දෙවියන් අරක් ගත්ත මේ ගස්වලට අධිග්‍රෝහිත දෙවිවරුයි නෞක්ෂ දේවතාවරු පර්වත දේවතාවරු සීමස්තක දේවතාවරු දෙවියන් අරක් ගත්ත භූමියක්. ඒ නිසා මේ දූපතේ පළතුරු කඩා ගන්න මල් නෙලා ගන්න. හැබැයි ගස් කොළන් විනාශ කරන්න එපා. ගස් කපන්න ගස් කොළන් විනාශ කරන්න යන්න එපා. දෙවියන් කෝප වෙන්න පුළුවන්. ඒ වගේ මේ දූපතට හානි කරන්න තැන්තැන්වල මලමුට්ට කරලා අපිරිසිදු කරලා තැන්තැන්වල මේ දූපත විනාශ කරන්න එපා. අපි දවස් කීපයක් ඉඳලා කොහොම හරි මේ නැව්වල රුවල් ටික හදාගෙන මෙතනින් අපි ආගමු. ඒ ඉන්නකම් බොහොම කීකරුව මේ ස්වභාව ධර්මයට පරිසරයට ආදරය කරගෙන ඉන්න කිව්වා. මේක පිළිගත්ත ටික දෙනෙක්. පිළිගත්ත ටික දෙනා මොකද කරේ? ඒ අය බොහෝම ගෞරවයෙන් පරිසරයට ස්වභාව ධර්මයට ආදරය කරමින් අර ගස්වල මල් කඩාගත්තට ගහ විනාශ කරේ නැහැ. ගහේ පළතුරු කඩාගත්තට ගස් විනාශ කරේ නැහැ. ස්වභාව ධර්මයට හානි නොකර පරිසරය ආරක්ෂා කරමින් මේ දූපතේ හිටියා.
ඔය අතර තව කණ්ඩායමක් හිටිය හිතුවක්කාර කියන දේ අහන්නේ නැති. හිතුවක්කාර අර නාවික ප්‍රධානියත් එක්ක ආපු පිරිසක්. මේ අය කියන්න ගත්තා ඔය කියන ඒවා ඔය ඕවා කවුද පිළිගන්නේ මේ අපේ පිනකට ලැබිච්ච භූමිය. අපි ඕවා ගණන් ගන්න ඕනේ ඔය ගස් කපාපල්ලා. පුළුවන් තරම් මේවා විනාශ කරපල්ලා. අපිට ඕන විදියට මේකේ කාලා බීලා විනාශ කරගෙන ඉමු කියලා දැන් ගස් කපනවා. ගහේ පළතුරු ටික කඩා ගන්න ඕනේ නමුත් නිකමට ගස් කපලා දානවා. ගස් පෙරලනවා. භූමිය විනාශ කරනවා. තැන් තැන් වල මල මුට්‍ර කරනවා, අපිරිසිදු කරනවා. මේ විදියට භූමියම අපිරිසිදු කර කර විනාශ කර කර අපවිත්‍ර කර කර මෙහෙම ඉන්නකොට දේවතාවරු කිපුණා. අර දූපතට අධිග්‍රෝහිත දෙවියන් කිපිලා මහා සාගරයේ කලබලා විශාල ජල පහරකින් මේ පිරිස විනාශ කරන්න අනතුරක් කරන්න දෙවියන් කෝප වෙලා මේ අය සැලසුම් කරා. මතක තියාගන්න දෙවිවරු කියන්නේ ඔක්කොම සම්මාදිට්ඨිකයි නෙමෙයි. දෙවියන් අතරත් දෙවියන් කියන්නේ කෙලෙස් සහිතයි. දෙවියන්ටත් කෝපය ඇති වෙනවා. කෙලෙස් සහිතයි, ද්වේෂය ඇති වෙනවා, තරහ යනවා, කිපෙනවා. දෙවියන් අතරත් පලිගන්න ඉන්නවා. සම්මාදිට්ඨික මාර්ගඵලලාභී දෙවිවරු මෛත්‍රී සහගතව කටයුතු කරාට කෙලෙස් සහිත මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. හැබැයි ඒ වෙලාවේ මේ දෙවියන් අතර හිටපු පිං ඇති දේවතාවරු බැලුවා හැමෝම නරක නෑ. මෙතන ඉන්නවා සිල්වත් ගුණවත් පිං ඇති බෝසතාණන් වහන්සේ නමක් ඉන්නවා. ඔහුට හිතයිශී පින්වන්තයි ඉන්නවා. ඒ අය මේ විපතට කලින් බේරන්න ඕන කියලා එදා රාත්‍රී බෝසතාණන් වහන්සේ ඉදිරියේ දේවතාවෙක් පෙනී සිටියා. පෙනී ඉඳලා කිව්වා බෝසතාණන් වහන්සේට පෙනී ඉඳලා කිව්වා ඔබ හෙට උදෑසනින් ඔබේ නාවික පිරිස අරගෙන ඉක්මනින් මේ දූපතෙන් එළියට යන්න. ඔබ ඉක්මනින් යන්න. දෙවියන් කෝප වෙලා තියෙන්නේ. මේ ගස් කොළන් විනාශ කළ පරිසරය විනාශ කිරීමත් එක්ක මේ භූමියට අධිග්‍රෝහිත දේවතාවරු කිපිලා කෝප වෙලා ඉන්නේ. හෙට විශාල ජල පහරකින් මුහුද කලඹලා ජල පහරකින් මේ පිරිසට අනතුරක් වෙන්න පුළුවන්. ඊට පෙර උදේ පාන්දරින් ඔබේ පිරිස අරගෙන යන්න කිව්වා. බෝසතාණන් වහන්සේ මේක හිතට ගත්තා. පසුවදා උදේම තමන්ගේ නාවික පිරිස වෙළඳ පිරිස එකතු කරලා කිව්වා ඊයේ රාත්‍රී දේවතාවෙක් මට පෙනී හිටියා. මෙන්න මෙහෙම පණවිඩයක් කිව්වා. අපි ඉක්මනට යන් කිව්වා. අපි ඉක්මනට අනතුරක් වෙන්න කලින් මේ දූපතෙන් යන් කිව්වා. දේව කෝපයක් ඇති වෙලා තියෙන අපි ඉක්මනින් මේ දූපතෙන් යන් කිව්වා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේට හිතයිශී අර වෙළඳ පිරිස අතර හිටපු අය විතරක් එකතු වුණා. ඒ අය කිව්වා හරි ඔබ කියන ඕනම දෙයකට ඔබ බුද්ධිමත් කෙනෙක් අපි යන් කියලා. හැමෝම නැව්වල නගිද්දී පිරිසක් කිව්වා අපි එන්නේ නැහැ කිව්වා. මේක අපිට ලැබිච්ච මේක අපිට පිනකට ලැබිච්ච තැන මෙච්චර හොඳ දූපතක් දාලා අපි යන්නේ නැහැ. ඌව කවුද කියලා පිළිගන්නේ? ওই දෙවියන් කවුද ඇහුව පිළිගන්නේ? ඕක නිකන් හීනයක් වෙන්නේ නැති කිය. බෝසතාන් වහන්සේට අර පිරිසටත් විහිළු තහළු කර කර නිନ୍ଦා පහස කර කර අර පව්කාරයෝ ටික අර දූපතේ ඉතුරු වුණා. පිං ඇති අය අර නැව්වල නැගලා එතනින් පිටත් වුණා. පිටත් වෙලා සාගරේ ටික දුරක් යනකොටම මහා මුහුද කැළඹිලා විශාල රළ පහරක් අර දූපත ඇතුළට ආවා. ඒ ආපු සුනාමි රළ පහරෙන් අර හිටපු පව්කාරයෝ ටික විශාල පිරිසක් අර දූපත විනාශ කරගෙන ගස් කොළන් කපමින් විනාශ කර කර හිටපු බොහෝ පිරිසක් එදා මිය ගියා, විනාශ වෙලා ගියා. එතකොට මේ සිදුවීම අපේ ජාතක පොතේ සඳහන් වෙන සිදුවීම. මේකේ නම තමයි සමුද්‍ර වාණිජ ජාතකේ. එතකොට අපිට පේනවා ස්වභාව ධර්මයේ විනාශ කිරීම. ගහකොළ සතා සිව්පාවා මේ පරිසරයට අයිති ස්වභාව දහම විනාශ කිරීම ස්වභාව ධර්මයේම විශාල විපත් ඇති වෙන කාරණය. ඒ නිසා සමහර වෙලාවට කීප දෙනෙක් සුළු පිරිසක් මේ කරන විනාශයක ප්‍රතිඵල බොහෝ පිරිසකට භුක්ති විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් හිතන්න මුහුදු රළ පාරක් එනකොට ඔය අතරතුර සිල්වත් අය, ගුණවත් අය කර කියාගන්න බැරි මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි ඔවුන්ටත් ඒ දුක විඳින්න සිද්ධ වෙනවා. ස්වභාවික විපත් ඉදිරියේ
සමහර වෙලාවට දැන් හිතන්න බැමිණිතියා සහය ඇති වුණා. විශාල සාගතයක් නියගයක් අපේ රටේ අවුරුදු 12ක සාගතයක් ගැන තියෙනවා ඉතිහාසෙ. රහතන් වහන්සේලා වැඩ සිටිය කාලයක් උන්වහන්සේලාත් පීඩාවින්ද. කැලෑවල්වල බණ භාවනා කරගෙන ධර්මය දියුණු කරගෙන පුරුදු කරගෙන. ගුණධර්ම වඩාගෙන නිවන් අවබෝධයට මහන්සි ගනිමින් හිටපු බොහෝ පිරිසක් පීඩාවට පත් වුණා. උන්වහන්සේලාත් දුකට පත් වුණා. ඒක තමයි ස්වභාව ධර්මය හැටි. ඒ නිසා පිංහතුනී ස්වභාවික විපත් එන්න වැඩි වෙන කාලයක්. ධර්මය සඳහන් වෙනවා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100න් පහලට පිරිහෙනකොට මනුස්සලෝක කියන්නේ ලෝකෙ අපායවල් වගේ කියලා. මිනිස්සුන්ගේ ආවිෂ දීර්ඝ කාලවල අවුරුදු 1000 ගණන් ආවිෂ දීර්ඝ කාලවල මනුස්සලෝක දිව්‍යලෝක වගේ කියලා සඳහන් වෙනවා. ඔබ අහලා ඇති සක්විති රජවරු ගැන. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජවරු ලෝකෙ පහළ වෙනවා. සිවුරඟ සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා ලෝකේටම පංචසීලයෙන් අනුශාසනා කරමින් ධාර්මිකව ලෝකෙ පාලනය කරන රජවරු ගැන අහලා ඇති. හැබැයි අද අපිට ඒවා සුරංගනා කතා වගේ. කෙනෙකුට හිතෙන ඕවා ඉතින් කොහෙ පිළිගන්නද ඔහොම රජවරු ගැන. ඒ මීට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකට පෙර මනුස්්‍යයන්ගේ ආවිෂ දීර්ඝ කාලවල ලෝකයේ මනුස්ස ලෝක කියන්න දිවිය ලෝක වගේ කියනවා. එවැනි කාලවල කාමාවචර දෙවිවරු හැතැම් දිවිය තලවල ඉන්න දෙවිවරු පවා මනුලව හිත පිහිට ඕනු අපිට මනුස්ස ලෝක හොඳයි. මේ කාලෙ දිවිය ලෝකයට වඩා මනුස්ස ලෝක සැප බහුලයි කියලා දෙවියම් පවා මනුලව හිත පිහිට ඕනවා කිය. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි මිනිස්සුන්ගේ ආවිෂ අඩුවෙලා අවුරුදු 100න් පහලට ආවිෂ පිරිහෙන කාලයක් එනවා. අවුරුදු 100 මට්ටමට එනකොට මනුස්්‍යයන්ගේ හිත්වල පාපී අකුසල් සියල්ල බලවත් වෙලා අවසානයි කියන. අවුරුදු 100 මට්ටමේදී විකෘති කෙලෙස් 3ක් මනුස්්‍යයන්ගේ මනසේ වැඩෙනවා. ඒකට ධර්මය කියන්නේ අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය කියන මෙන්න මේ 3 වැඩෙනවා. අධර්ම රාගය කියන්නේ මිනිස්සුන්ගේ රාගයෙන් විකෘති වෙලා සාමාන්‍ය හිතාගන්නවත් බැරි විකෘති විදිහට මිනිස්සු සත්තු වගේ. අද බලන්න සමාජෙ දිහා අම්මා තාත්තා අඳුරන්නේ, තමන්ගේ දරුවා අඳුරන්නේ, සහෝදරයා මේ ආච්චි සීයා නේද, වයස ගුරුවරයා නේද, ඒ කිසිම සමාජ සම්මතයක් නැතුව මිනිස්සු සත්තු වගේ විකෘති විදිහට හිතාගන්න බැරි විකෘති ආසාවන්ගෙන් පෙළෙන ලෝකයක්. විෂම ලෝභය, ලෝභකම ඉහවහ යනවා මිනිස්සුන්ට. ඕනම අපරාධයක් කරන්න මිල මුදල්නි සමහරලාවට මිනී මරන්නේ පුංචි දේකට. එක්කො චේන් එකක් කඩාගන්න කරාඹු දෙකට සමාල්ලාට වටිනාකම රුපියල 1500 2000ක් වෙයි. එක්වර පිහියට බෙල්ලට පිහිය තියලා සමට බෙල්ල මිරිකලා පිහියෙන් ඇනලා කඩාගෙන යන චේන් එක සමහරලාවට මේක ව්‍යාජ එකක්, ඉමිටේෂන් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා සම පුංචි දේකට අද පොඩි මුදලට මිනී මරණ මිනිස්සු මහා අපරාධ කරන්න හිතාගන්න බැරි අපරාධ වලට සමාජි පෙළඹෙන කාලයක්. ලෝභකම කියන එක විෂම වෙලා විකෘති වෙනවා. ඊළඟට මිත්‍යා ධර්මය, එතන මිත්‍යා දෘෂ්ටිය වගේම මිත්‍යා ධර්මය හැටියට පෙන්නන්නේ ලෝකෙ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100න් පහළ වෙනකොට මිනිස්සුන්ගේ විකෘති ආසාවන් එක්ක මිත්‍යා දෘෂ්ටික විශ්වාසත් එක්ක ඉතාමත් විකෘති ලෝකයක් මතුවෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නම් මෙන්න මේ අධර්ම රාගේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ බලවත් වෙන්න අවුරුදු 100 ඉඳන් වේගෙන් ආවිෂ පහලට පිරිහිලා අවුරුදු 10ට ලෝකේ මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙනවා. එහෙම පිරිහෙනකොට අවුරුදු 100න් පහලට ආවිෂ වැඩි අඩුවේගෙන යන කාලේ ලෝකෙ එන්න ස්වභාවික විපත් වැඩි වෙනවා. අද අපි ඉන්නේ එහෙම කාලෙක. යුද්ධ
ලෝකෙ වර්ධනය වෙලා 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු අවියාවිදවලින් මේ යන කාලයක් අනාගතේනවා කිය. ඊළඟට අමනුෂ්‍ය විපත්. අපි දැන් ඒක පැත්තක තියමු අමනුෂ්‍ය අපිට පේන්නේ නැති නිසා හරි. ලෝකේ අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ බලවත් වෙනකොට මේක තියෙනවා අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් උන්වහන්සේ සඳහන් කරන මහා සාල කියන සූත්‍ර දේශනා අංගුත්තර නිකායේ තික නිපාතේ සඳහන් වෙන්නේ. මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා සඳහන් වෙනවා. අනාගතයේ ගම් නගර ජනපද අමනුෂ්‍ය ග්‍රහණයකට අහු වෙලා අමනුෂ්‍ය විපත් වලින් 100,000 ගණන් මිනිස්සු මැරෙනවා කියන. ස්වභාවික විපත්, යුද්ධ, අමනුෂ්‍ය විපත්, වසංගත දවසින් දවස වැඩි වෙන යුගයක්. ඒ නිසා අද ලෝක යුද්ධ පැත්තෙන් ගත්තොත් අද මේ වෙනකොට ආයිමත් ලෝකෙ බලවත් රටවල් යුද්ධයකට අරාදිනවා. දවසින් දවස න්‍යෂ්ටික ආයුධ අත්හදා බලමින් ඔවුන් ඒවා තරගෙට තමන්ගේ රටවල් වල මේවා නිපදවමින් තමන්ගේ බලය පෙන්නන්න මේවා අත්හදා බලන. ඔබ මේ දවස්වල ලෝකෙ ගැන අවධානයෙන් හිටියනම් ඔබ දකින්න ඇති ඊයේ පෙරේදා මුහුදු පතුල ඇතුලේ පුපුරෝල න්‍යෂ්ටික බෝම්බයක් කෘතිම සුනාමියක් ඇති කරලා රටවල් විනාශ කරන්න පුළුවන් ආයුධයක් අත්හදා බැලීමක් කරා. එතකොට මේ වගේ ආයුධ අද අත්හදා බලමින් ලෝකේ න්‍යෂ්ටික ආයුධත් එක්ක ලෝකෙම සුණු විසුණු කරන්න පුළුවන් තරම් ආයුධ හදාගෙන ඉන්න ලෝකෙ පුංචි වෙලාවක් ඇති ලෝක යුද්ධයක් පැටලුණා. පළවෙනි ලෝක යුද්ධය වගේ නෙමෙයි. දෙවනි ලෝක යුද්ධය වගේ නෙමෙයි. ආයෙමත් අනාගතයේ යම් බලවත් රටවල් අතර යුද්ධයක් ඇති වුණොත් අද තියෙන තාක්ෂණයේ අද තියෙන ආයුධ අද තියෙන මේ න්‍යෂ්ටික ආයුධත් එක්ක සුළු වෙලාවක් ඇතුළත ලෝකෙම අලු දූවිලි කරලා දාන්න පුළුවන් තරම් ආයුධ හදාගෙන ඉන්නේ. ඒ නිසා අනාගත ලෝකයේ යුද්ධමය විපත් වලින් විශාල විපත් වලට පත් වෙන කාලය. රටවල් අතර ගත්තත් අභ්‍යන්තර යුද්ධ, ශාස්ත්‍රවාදී කණ්ඩායම්, ආගමික කණ්ඩායම් හැම පැත්තෙම බෙදිලා යුද්ධ කරගන්නවා, මරා ගන්නවා. ලේ පිපාසාවෙන් ජීවත් වෙන විකෘති ලෝකයක්. ඒ අතර දවසින් දවස භූමිකම්පා, නායයාම්, සුලිසුලං, කුණාටු, ගංවතුර, ගිනිකඳු පිපිරි නොයෙක් විපත් එක්ක ලෝකෙ 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා. මේ වසංගතෙන් මේ වෙනකොට කොච්චර මිනිස්සු මැරිලද? මිලියන ගානක්, මිලියන 3ක් ලක්ෂ 30කට අධික පිරිසක් ලෝකෙ මේ වෙනකොට මිය ගිහිල්ලා. දවසකට කී දෙනෙක් ලෝකයේ පනාදිමින් මොනතරම් භයානක අනතුරකද? ඒ නිසා පින්වතුනි පුළුවන් තරම් ගුණධර්ම රකින්න. ධර්මයේ පිහිටන ලෝකෙම විකෘති වෙච්ච විනාශේ කරා යන ලෝකෙක මෙහෙම හරි බණපදයක් අහන්න ලැබෙන්නේ පෙර පිනකට. මේ තරම් භයානක ලෝකෙ පුරා මේ වසංගත පැතිරෙමින් විපත් පැතිරෙමින් යන ලෝකෙක මෙහෙම හරි ඔබ විපතකට පත් නොවී ඉන්න කෙනෙක් නම් ඔබ සතුටු වෙන්න පෙර පිනක් නිසා මම මෙහෙම හරි අද බේරිලා ඉන්නවා. මොනතරම් කරදර තිබුණත් අපි කාටත් ප්‍රශ්න ඇති. ආර්ථික ප්‍රශ්න, ජීවත් වෙන්න ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, හම්බ කරන ඒවා ණය වෙච්ච ඔය කාටත් තියෙනවා. හැබැයි වේලක් කර වේලක් කාලා හරි තියෙන ඇඳුමම හොද ඇඳගෙන හරි මොනතරම් ප්‍රශ්න තිබුණත් අපිට ලෝකේ වටිනාම දෙයක් ලැබිලා තියෙනවා. බුද්ධ ශාසනයක් මුණ ගැහුණා. බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න දක්ෂ වෙන්න. ඒ නිසා දවස ගානේ බණහන් එක බණක් හරි අහන්න. මේ වෙලාවේ පින තියෙන කෙනා හැමෝටම අපි කොච්චර කිව්වත් පව්කාරය සමහර ලාවට මේ බණ ටික අහලා ආයෙමත් අකුසලයට වැටෙනවා. තමයිට අහින බණ ටිකටත් කේන්ති යනවා. පින්කමක් ගැන කියනකොටත් තරහ යනවා. ඒක තමයි මනසේ තියෙන භයානක පැත්ත. අකුසලයට නැඹුරු වෙච්ච මනස. පෙර පින තියෙන කෙනා බණ ටික ඇහෙනකොටම ජීවිතේ වෙනස් කරගන්න. අඩුම ගානේ මේ කාලේ මේ වසංගත කාලේ ඉදිරි මාස කීපේ අපේ රටට ලෝකයට බොහොම තීරණාත්මක කාලයක්. ඒ නිසා ආයෙමත් පුළුවන් තරම් ගෙවල් වලට වෙලා ආරක්ෂිතව කටයුතු කරන්න. හදිස්සිම වෙලාවක බඩුවක් මුට්ටුවක් ගේන්න, රස්සාවට යන්න ඕන වෙලාවක
ජීවිතයේ අවශ්‍යමතාවයකට එළියට යද්දී පුළුවන් තරම් ඔබේ ආරක්ෂාව සහතික වෙන විදිහට පුළුවන් තරම් මුඛ ආවරණ එකක් නැත්නම් දෙක තුනක් හරි දාගෙන අමාරුවෙන් හුස්ම ගත්තත් ලෙඩෙන් බේරෙන්න පුළුවන් විදිහට අත් හොදලා මේ පරිස්සම් වෙලා පුළුවන් උපරිමෙන් ඔබ ආරක්ෂා වෙන්න. ඒ අතර ගෙවල් වල හැමදාම බුදුන් වදින රතන සූත්‍රය තුන් සූත්‍ර කියන්නේ තමන්ම ගෙදර තුන් සූත්‍ර කියලා පිරිත් පැන් එකක් තියලා ගෙදර ඒ පිරිත් පැන් ටික ගේ වටේට ඉහින්න. නිතර තුනුරුවන් ගැන සිහි කරලා අදිෂ්ඨාන කරගන්න. තමන්ගේ පෙර පින් බලේ මේ තුනුරුවන් වන්දනා කරලා මේ රැස් කරගන්න පිනේ මේ වසංගතයෙන් අපිව ආරක්ෂා වේවා කියන අදිෂ්ඨානේ දවස ගානේ තුනුරුවන් ගුණ සිහි කළ අදිෂ්ඨාන කරන්න. විශේෂයෙන් බක්කුල මහරහතන් වහන්සේව සිහි කරන්න. උන්වහන්සේ තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානෙ ලැබුවේ. මේ ගෞතම බුද්ධ ශාසනය තුල කල්ප ගණන් සසරේ පාරමී පුරලා කිසිම පුංචිවත් ලෙඩක් නැතුව අග්‍රස්ථානය ඇතුව දීර්ඝායුෂ ලැබමින් නිරෝගී වැඩ ඉඳලා පිරිනිවන් පාපු ඒ බක්කුල මහරහතන් වහන්සේ මෙනෙහි කරා. උන්වහන්සේ වෙනුවෙන් අපි හොරණ සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ මහා සෑයක් ඉදි කරනවා. බක්කුල මහා සෑය. ඒ මහා සෑයේ පිහිට බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදයේ විශේෂයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් මේ තුනුරුවන්ගේ පිහිට රැකවරන ආශිර්වාදේ ලක්වාසී ලෝවාසී හැම දිනාටම සැලසේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. විශේෂයෙන් අපි නැවත නැවතත් පින් දෙමින් අපි රටක් වශයෙන් අපි හැමෝම හැමදාම නිතර සිහි කරමින් අපි ආශිර්වාද කර යුතුයි. ඔබ වෙනුවෙන් මේ රෝගයෙන් රට නිදහස් කරගන්න ඔබ බේරගන්න මේ රෝගීන් වෙනුවෙන් ජීවිත කැප කරමින් කටයුතු කරන සෞඛ්‍ය අංශ වෛද්‍යවරු හෙද සේවිකාව රෝහල් වල කටයුතු කරන සියලු දෙනා ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම පොලිසිය ආරක්ෂක අංශ මේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා. ඔබට රටටත් ලෝකයටත් නිරෝගී සම්පන්නිය පිණිසම සියලු දෙවියන්ගේ පිහිට රැකවන සැලසේවා. මේ වසංගතේ ඉක්මනින්ම අපේ රටෙන් වගේම ලෝකෙම දුරු කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබ හැම දිනාටමත් සිහිපත් කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද ධර්මදේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ සිංගප්පූරුවේ සිට M.A. රෝහිණී මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධානම අරමුණ තමයි කඩවත ඉහළ බියන්විල නොම්බර 304-18 නිවසේ පදිංචි M.J.M. ප්‍රේමවතී දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවත් අප්‍රේල් මාස 24 වෙනි දින 51 වන ජන්මදිනයේ සමරන M.A. චාමිකා නැගණියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් දායකත්වයේ දරන M.A. රෝහිණී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවත් විශේෂයෙන් දේශකයන්න් වහන්සේට ආශිර්වාද කිරීම මේ උතුම් ධර්ම දානමේ බලයෙන් සිංගප්පූරුවේ සිටින M.A. රෝහිණී මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව තුමියගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් ගයාන් මහත්මයා ඇතුළු සෑම සියලු දෙනාටමත් ඔබ හැම දෙනාටමත් දායකත්වයේ දරුවෝ පින්වතුන්ටත් මේ ධර්ම ශ්‍රවණමේ පින නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.